समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි. වාසනාවන්ත දවසක් වේවා හැම දිනාටම. අනන්ත බුදු ගුණ මහිමෙන් හැම දිනාගේම සිත් සතන් නිවේවා. කුසල් සිත් පහළ වේවා. තමන්ගේ සිත්වල ඇති සියලු ක්ලේශ ධර්ම අකුසල ධර්ම දුරු කෙරෙන පහ කෙරෙන උතුම් පින් සිතිවිලි වඩා දිගා කරගන්නට මේ රාත්‍රිය ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දක්ෂිනා 127 වෙනි දහම් දෙසුමට මා ප්‍රවේශය ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද දායකත්වය ගෙන ක්‍රියා කරන්නේ කොළඹ 8 මාතාපාර මැනින් ටවුන් මහල් නිවාස A6 නිවසේ ප්‍රේමානන්ද සේන මහත්මිය සහ රත්නපුර කොස්පැලවින්න අංක 13-17 නිවසේ පදිංචි MH කුසුමාවතී මහත්මිය යන පින්වත් දායක පින්වතුන් දෙපළ අද දහම් දෙසුමට තම දායකත්වය ගෙන ක්‍රියා කරනවා. අපි ඒ අයගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. පුණ්‍යානුමෝදනා කරන හැම දිනාටම මේ පින් හිමි වේවා. සුබපතන ආශිර්වාද කරන හැම දිනාටම දූ දරුවන් ඇතුළු මේ ධර්මාශිර්වාදය වේවා. ඒ හැම ප්‍රාර්ථනාවක්ම සමෘද්ධිමත් වේවා යන්න අපේ සිත්වල රඳවාගෙන අපේ ශ්‍රාවකයන්ගේ සිත්වලද ඒ සිතුවිලි සටහන් කරගෙනයි මේ පැය අප ඔබ සමග ගත කරන්නේ. අප ජීවත් වෙන වටපිටාව දවසින් දවස එන්න වඩාත් දුෂ්කරත්වයට පත් වෙන බව ඊටාම පැහැදිලි. කවර හෝ අවාසනාවක මහිමයෙන් සෞභාග්‍යමත් රටක් උතුම් දේශයක් මේ වන විට මේ විපත්තිකර තත්වයට ඇද වැටිලා තිබෙනවා. එහි භයානක ඛේදවාචකය දරු පරපුරට විඳින්නට සිද්ධ වීම තමයි සැබවින්ම ගැටලුව වී පවතින්නේ. එබැවින් හැමදෙනාම ප්‍රඥාවෙන් කටයුතු කළ යුතු වෙනවා. ධෛර්යයෙන් ක්‍රියා කළ යුතු වෙනවා. අර පිරිමැස්මෙන් කටයුතු කළ යුතු වෙනවා. තමන්ගේ සියලු සුඛ විහරණයන් සියල්ලම පාහේ කලකට අත්හැර දමා ජීවිතය ජීවත් කරවීම කියන කාර්යයට ප්‍රමුඛතාව දී ඒ වෙනුවෙන් හැමදෙනාම කැපවීමෙන් පමණක් මේ අර්බුදය සමාජීය වශයෙන් අපට කිසියම් ආකාරයකින් ජය ගන්නට හැකි වෙනවා ඇති. අප පෙරද බොහෝ විට සඳහන් කළාසේම ඔබ ජීවත් වෙන වටපිටාවේ නාගරික පරිසරයේ බැරි වුණත් ග්‍රාමීය වටපිටාව ඇතුලේ ජීවිතය ගැටගසා ගන්නට ඇති සම්පත් නැවත නැවත භාවිතාවට ගැනීමේ උවමනාව අපි පසක් කරනවා.
බෞද්ධයන් වශයෙන් විශේෂයෙන් අභියෝගයට මුහුණ දීමේ කුසලතාව අපි පසුගිය වෙසක් ධර්ම දේශනාවේදීත් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් මතක් කළා. වෑයම, උත්සාහය, අධිෂ්ඨානය මේවා හැම දෙනාම වඩාත් ජීවිතයට ලං කරගෙන අප මෙතෙක් ගත කරපු ඒ ආකල්පම වෙනස් කරගෙන නව ආකල්ප පද්ධතියකින් පොහොසත් වෙලා මේ අර්බුදයට සමාජීය වශයෙන් මුහුණ දීමේ අවශ්‍යතාව අප සිහිපත් කරන්නේ. දේශපාලනික වශයෙන් අර්බුදය විසඳා ගැනීම දේශපාලඥයන්ගේ කාර්යභාරයයි. ඔවුන් ඒ සඳහා කැපවිය යුතුමයි. තමන්ගේ පටු වාදභේද ඉවතලා මතවාද පසෙකලා පොදු අරමුණකට පෙළ ගැස්විය යුතුමයි. ඒ කාර්ය නොකරන්නේ නම් ඔවුන් අසමත් වූ පුජ්‍යලයන් බවට පත්වීම වළක්වන්න බැහැ. ඔවුන්ට නැවත වරක් මේ දේශපාලනය තුළ රැඳීම අවිනිශ්චිත බව සිහිපත් විය යුතුයි, සිහිපත් කරගත යුතුයි. ඒක නිසා වගකීම ජනතාවගේ පරමාධිපත්‍ය සහිත නියෝජිතයන් සතුව පවතිනවා. ඔවුන්ට මැදිහත්ව හැම දෙනාටම මේ දේශපාලනික අර්බුදයත් නිරාකරණය කරගන්න. වීදි පුරා පාරවල් පුරා කෑකෝ ගසන අරගල කරන ජනතාව එයින් මුදවා ඔවුන්ට සමාජීය ජීවිතයට නැවත වරක් ප්‍රවේශ වෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙන්න අපේ දේශපාලන ලෝකයේ ඒ හැම දෙනාටමත් ප්‍රඥාව පහළ වෙන්නයි අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරමින් දෙසුම සිදු කරන්නේ. පසුගිය ධර්මදේශනාව සම්මා වායාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන ඊටාම වැදගත් කාරණාවක් අපි ඔබට සිහි කළා. සම්මා වායාම යන්නේහි ධාර්මික විග්‍රහය, ධර්මානුකූල විග්‍රහය සහ සම්මා වායාම යන්නේහි සමාජීය විග්‍රහය කියලා කොටස් දෙකක් තියෙනවා. ධර්මානුකූල විග්‍රහය නම් ඔබට පැහැදිලි කරා අපි කොහොමද මේ සම්මා වායාම කුසල් අකුසල් නූපන් කුසල් උපදවා ගැනීමෙහිලා ගත යුතු වීර්ය, උපන් අකුසල් නැති කර ගැනීමෙහිලා ගත යුතු වීර්ය. මේ කාරණා දෙක තමයි අපි විශේෂයෙන් දේශනාව පුරාම ධර්මානුකූල විග්‍රහය හැටියට සඳහන් කළේ. සමාජ විග්‍රහය වශයෙන් අපි දැක්කේ ධෛර්යයෙන් දියුණු වෙච්ච මිනිස්සු. ඔබට මතක ඇති මම පල්ලියක තේ හදපු මිනිස්සෙක් පිළිබඳ කතාවක් ඉදිරිපත් කරා. ඒ වගේ පුංචි කතා අපේ ජන සමාජය තුළ අපිට උවමනා තරම් තිබෙනවා. බොහොම කටුක ලෙස, දුෂ්කර ලෙස තමන් ආරම්භ කරන ලද පුංචි ව්‍යාපාර, සමහර වෙලාවට තමන් කරගත් අලුත් නිෂ්පාදන හිස මත තබාගෙන ගිහිල්ලා පාරවල් වල තියාගෙන විකුණපු මිනිස්සු අවසානයේ මහා මුදලාලිලා, මහා ව්‍යාපාරිකයන් හැටියට පත්වෙච්ච හැටි අපිට නවලෝක ව්‍යාපාරය, මැලිබන් ව්‍යාපාරය, සිද්ධාලේප ව්‍යාපාරය වැනි අදත් මේ රටේ ඉහළම පෙළේ ව්‍යාපාරිකයන්ගේ ජීවිත විමසා බලන කල්ලි දකින්නට පුළුවන්. ඒ තමයි සම්මා වායාමෙහි සමාජීය විග්‍රහය. ඉතින් පින්වත්නි, ඒ පසුගිය දෙසුමයි පූජාවලියෙන් බාහිරව කරන ලද වෙසක් ධර්ම දේශනාවයි ඒ විදියට අපි ඔබට කතා කළේ. ඊටත් කලින් සතියේදී අපි පූජාවලියේ දෙසුමේදී පූජාවලී 32 වන පරිච්ඡේදය නිමාවට පත් කළා. උද්දේශික පූජා කතා පරිච්ඡේදය බුදුරජාණන් වහන්සේගේ ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය සහ ධාතු පරිනිර්වාණය කියන මේ පරිනිර්වාණ තුන අදාළ කරගෙන බුදු කෙනෙකුගේ ධර්මය අහිමි වන රටක, නැතිවන රටක, සමාජයක ස්වභාවය පිළිබඳව පූජාවලී කතුවරයාණන්ගේ විවරණය, ධර්මානුකූල විවරණය
අපි බොහෝම අපූරුවට ඔබට ඒ පසුගිය සතියෙහි පෙර සතියෙහි අපි ඔබට විශේෂයෙන් සාකච්ඡා කළා මතක ඇති. සඳ නැති රාත්‍රයක් වගේ කිව්වා. හිරු නැති දහවලක් වගේ කිව්වා. සිත් නැති රුවක් වගේ කිව්වා. ගුණ නැති ලයක් වගේ කිව්වා. හස් නැති වෙලක් වගේ කිව්වා. මස් නැති විලක් වගේ කිව්වා. ඒ කියන්නේ ධර්මයේ නැති ලෝකය කොයි වගේ පාළු ලෝකයක්ද යන්න. එයින් ඒ විග්‍රහයෙන් විශේෂයෙන් කතුවරයාගේ විග්‍රහය තුලින් අපි ඔබට කියලා දුන්නා. එන්නම පූජාවලී දෙසුම හමාර වෙමින් යන්නේ. අද මේ 34ක් පරිච්ඡේද අතරේ 33 වෙනි පරිච්ඡේදයට අපි පැමිණෙනවා. මේ පරිච්ඡේද දෙක ලංකා ඉතිහාසය පිළිබඳව කතාව අපි ඔබට ගෙනෙන්නේ. මා පෙරදීද සඳහන් කළා අපි ඉතිහාසයට ආදරය කරන අය, අපි ඉතිහාසයෙන් කුල්මත් වෙන අය, අපි ඉතිහාසයෙන් අභිමානවත් වෙන අය, ඒක මං හිතනවා ක්ලේශ ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතිහාසයක් නැති රටක්, ඉතිහාසයක් නැති ජාතියක්, ඉතිහාසයට ආදරය නොදක්වන ජාතියක් රටක් මං හිතනවා ඉස්සරහට යන්නේ නැහැ, ඉදිරියට යන්නේ නැහැ. එනිසා ඕනෑම රටක අතීතය හරි අභිමානවත්. ඒ අතීතය විමසීම අභිමානවත්. ඒ අතීතයෙන් කුල්මත් වීමත් අභිමානයක්. එහෙත් කුල්මත් වී ඉතිහාසය බැහැරට දැම්මොත් ඒක මෝඩකමක්. ඒ නිසා ඉතිහාසය අපිට අභිමානයක් බවට පත් වෙන්නේ අනාගතයට දර්ශනයක් ගොඩනගා ගන්න පමණයි. ඒ නිසා ඉතිහාසයෙන් අපි කුල්මත් විය යුත්තේ එයින් අපේ අනාගතයට ප්‍රඥාවක් ගොඩනගා ගැනීම සඳහායි. ඒ නිසා පූජාවලි යතිවරයානෝ බුදු සිරිත කියා, බුද්ධ පරිනිර්වාණයත් කියා, ධාතු පරිනිර්වාණයත් කියා, එයින් පසු බිහිවෙන ලෝකයෙහි ස්වභාවයත් කියා අවසන් කළේ නෑ. පූජාවලියෙහි අවසනට තවත් පරිච්ඡේද දෙකක් එකතු කරමින් ලංකාවේ ඉතිහාසය පිළිබඳව අපව දැනුවත් කරලා තියෙනවා. අපිව ඥානනය කරලා තියෙනවා. අපි නොදන්නා බොහෝ දෑ සටහන් කර තිබෙනවා. පෙරදීද මං සඳහන් කර ඇති සෙයින්ම ඉතිහාසඥයාගේ අත්පොතක් හැටියට පූජාවලියෙහි 33-34 පරිච්ඡේද පාවිච්චි කරනවා. ඒ වගේම බොහෝ ඉතිහාස ගවේෂකයන්, ඉතිහාස විද්‍යාඥයන්, ඉතිහාස මහාචාර්යවරුන්, සරසවියවල ඉගෙන ගන්න දරුවන් හැමදෙනාම තමන්ගේ ඉතිහාසය, රටේ ඉතිහාසය පිළිබඳව පූජාවලි හිමියන්ගේ විවරණ අතිශයින්ම ගරුකොට ගුරුකොට ගන්නා බවත් මා ඔබට සිහිපත් කරන්න කැමතියි. ඒ අනුව අපේ බණහන වියත් පරපුර, අපේ බණහන ජේෂ්ඨ පුරවැසි පරපුර මං හිතනවා වඩාත් ආදරෙන් මේ ඉතිහාසයේ කතන්දරය නම් අසාවිකයා. ඒ අනුව අපි 33 වෙනි පරිච්ඡේදය අද සිට ඔබට දෙසුම් කිහිපයක් ඔස්සේ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ පරිච්ඡේදය නම් කර තිබෙන්නේ මිහිඳු මාහිමියන් වහන්සේ මේ ලක්දිවට වැඩ බුදු සසුන් පිහිටුවා කළ සම්‍යක් ප්‍රතිපත්ති පූජානම් කවරයත් එහි පිළිවෙල කතාව මෙසේකයා. ඒ නිසා පැහැදිලි බුද්ධ පුත්‍ර හිමියන් ඉතිහාසඥයෙකු හැටියට බලන්න උන්වහන්සේගේ ඥානය, දැනුම මොන තරම්ද. උන්වහන්සේ මේ පොත ලියන්න දස වසක්වත් අඩුම වශයෙන් කාලය ගත කරන්නට ඇති. මේ තොරතුරු සොයන්න මේවා එකක්වත් උන්වහන්සේගේ සිත්වල ගොඩනැගුණු ප්‍රවාද නොවෙයි. එහෙම නැත්තං මතවාද නොවෙයි. මේවා සියල්ල මූලාශ්‍ර, අටුවා, ඒ වගේම ත්‍රිපිටක පාලියන්
ඒ වගේම අපේ වංශ කතා මහා වංශය දීපවංශය ආදී වංශ කතා ඇතුළු නොයෙකුත් මූලාශ්‍ර දේශීය සහ විදේශීය ඒ හැම දෙයක්ම හොඳින් පරිහරණය කරමින් තමයි අපිට මේ ඉතිහාස කතාව විවරණය කරන්න උන්වහන්සේ පටන් ගන්න. එය අපූර්ව ලෙස තමන්ගේ අරමුණට එකතු කරලා තියෙනවා. අරමුණ අපි ආරම්භයේම සඳහන් කළා අරහං බුදු ගුණයෙන් බුදු වෙන කෙනෙකුට බුදු වුණු කෙනෙකුට බුදු කෙනෙකුට ලෝකයේ ලැබෙන පූජාවලිය පැහැදිලි කිරීමයි මේ කෘතියෙන් කෙරෙන්නේ. පූජා වැල. දැන් එය මේ පරිච්ඡේද 32ක් පුරා විවරණය කරලා පිටු බැලුවත් 745ක් පුරා විස්තර කරලා මා පරිහරණය කරන කෘතිය කිරියල්ලේ ඥාන විමල හාමුදුරුවන් සංස්කරණය කළ කෘතිය ඒ තවදුරටත් කල්පනා කරනවා ලංකාවේදී බුදු කෙනෙකුට ලැබිච්ච පූජා මොනවද කියලා විස්තර කර තබන්න. අන්න ඒකයි වටින්නේ පින්වත්නි. කොහොමද මේ රටේදී ලංකාවේදී මොනවද බුදු කෙනෙකු ලද පූජාව? ඒ නිසා මේ කතාව හරි ලස්සන අසිරිමත් කතාවක්. අපේ රටේ ආඩම්බරය අපේ රටේ යටගියාව අපට උන්වහන්සේ අපූර්වට ගෙන හැරපානවා. මේ ශ්‍රී ලංකාද්වීපය නම් මේ ශ්‍රී ලංකාද්වීපය අපි ඉපදුණු අප ජීවත් වෙන මොන අභියෝගාවත් මේක ලෝකේ මහා පිංබර දිවයිනමයි. ඒ ශ්‍රී ලංකාද්වීපය නම් අබුද්ධෝත්පාද කාලයේහි බුදු කෙනෙකු නූපන් කල්ලි මොකද වෙන්නේ? යක්ෂයන්ටම නිවාස වෙයි. යක්ෂයන්ගේ දේශයක්. ඒ නිසා බුදු කෙනෙකු නැති කල්ලි මේ බිමේ විසුවේ යක්ෂයෝ බුද්ධෝත්පාද කාලයේහිම මනුෂ්‍යයන්ට වාස වෙයි. එතකොට බුදු කෙනෙක් ඉපදුනාට පස්සේ තමයි මේ බිම මනුෂ්‍යයන්ට වාසස්ථානය වෙන්නේ. අපි දන්නවා ඉතිහාසය. දැන් මේ යක්ෂයෝ කියලා කියන්නේ අමුතු జాතියක් නෙමෙයි. මනුෂ්‍ය කොට්ටාසම තමයි. ඒත් ඔවුන්ගේ ගතිසිරිත් නම් යක්ෂ සංකල්පයට අනුව ඔවුන්ගේ ස්වභාවය ඔවුන් අශිෂ්ටයෝ. ඒ අශිෂ්ටත්වය ඇතිව හිටිය ලෝකය සමාජය අපේ රට ශිෂ්ටත්වයට පත් කළේ බුද්ධෝත්පාද කාලයේ. ගෞතම බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ ඔබ දන්නවා මහියංගණයට වැඩම කළ යක්ෂ දමනය කළාය කියලා. ඒ යක්ෂ දමනය කළා කියන්නේ අශිෂ්ටයන් ශිෂ්ටත්වයට පත් කිරීම. ආන්න ඒක තමයි මේ පූජාවලි හාමුදුරුව අපට කියන්නේ. බුද්ධෝත්පාද කාලයේහිම මනුෂ්‍යයන්ට වාස වෙයි. සමහර බුදුන්ගේ ප්‍රථම බෝධියේදීම මේ යක්ෂයෝ ප්‍රලයව මනුෂ්‍යයන්ට වාස වෙයි. ප්‍රථම බෝධියේ පළමු අවස්ථාවේ සමහර බුදුහු තමන් වහන්සේම වැඩ යක්ෂයන් ප්‍රලය කොට මනුෂ්‍ය වාසය කරවා සසුන් පිහිටුවනසේක. සමහර බුදුවරුන්ගේ කාලේ බුදු වෙනකොටම මේ රට මනුෂ්‍යයන්ගේ වාසය බවට පත් වෙනවා කියලා කියනවා. සමහර බුදුවරුන්ගේ කාලේ බුදුවරුම මේ රටට වැඩම කරලා යක්ෂයන් මනුෂ්‍යයන් බවට පත් කරනවා කියලා කියනවා. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ කාර්යයන් කළේ. අනන්තා පර්යන්ත වූ බුදුන්ගේ බෝධිවල දක්ෂිණ සාකා ධර්මධාතු ශාසන ප්‍රතිෂ්ඨිත වනු ඒකාන්ත හේයින් මේ ලංකාද්වීපය බුදුන්ගේම තුනුරුවන් භාණ්ඩාගාරයක් වෙන්න. කොච්චර ලස්සනට මේ වචන පෙළ ගැස්වනවාදැයි බලන්න. කවර බුදු කෙනෙකුගේ වුණත් බෝධියේ දක්ෂිණ ශාඛාව පිහිටන්නේ අපේ රටේ. ධර්ම ධාතුව නැත්තං ඒ බුදුන්ගේ ධර්මය ස්ථාපිත කෙරෙන්නේද මේ රටේ. තෙරුවන්ට භාණ්ඩාගාරය වන්නේද මේ රටේ. මේක දන්න නිසානේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළමු වසරෙම අපේ රටට වැඩම කරන්න. බුදු වී පළමු වසරෙම අපේ රටට වැඩම කරනවා. තෙරුවන්ගේ භාණ්ඩාගාරයයි අපේ රට. එසේ හේයින් මේ ලක්දිව
මිත්‍යා දෘෂ්ටිගතුන්ගේ වාසය නම් පෙර යක්ෂයන්ගේ වාසය ස්ථිර නූවාසේම ස්ථිර නොවේමය. මිත්‍යා දෘෂ්ටිකයන්ට මේ රටේ වාසය කරන්න බෑ. යක්ෂයන්ට මේ රටේ හැමදාම ඉන්න බැරි වුණා වගේ, යක්ෂයන් මනුෂ්‍යයන් වෙලා ශිෂ්ට වුණා වගේ මිත්‍යා දෘෂ්ටික ගත්තවුන් කවදා හරි සම්මාදිට්ඨියට පැමිණෙනවා කියන එකයි පූජාවලී හාමුදුරුවන්ගේ විවරණය. මිත්‍යා දෘෂ්ටිගත් රජෙක් ලක්දිව බලාත්කාරයෙන් කිසි කලෙක රාජ්‍ය කළේ වී නමුත් ඔවුන්ගේ වංශ ප්‍රතිෂ්ඨා නොවනු බුදුන්ගේම ආනුභාව විශේෂයෙන්මය. මතක තියාගන්න. කොච්චර අපූර්වද, කොච්චර ලස්සනද, කවර කාලයකටත් කොච්චර අදාළද බලන්න. අපිට හිටියා එලාර රජුරුවන්ගේ වංශය ආවද එලාරගේ පුතෙක් රට පාලනය කළාද? එලාරගෙන් පසු එලාර අවසන්. මාග අපේ රට පාලනය කෙරුවා. මාගගේ පුතෙකුත් ආවද? පරපුරක් ආවද? නෑ. මිත්‍යා දෘෂ්ටික ගත්ත රජවරුන්ගේ පරම්පරාවල් නම් කවදාවත් මේ රටේ පිහිටන්නේ නෑ. එදත් නෑ, අදත් නෑ. ඒක මතක තියාගන්න. ඉතින් ඒක නිසා මිත්‍යා දෘෂ්ටිය සහ සම්මා දෘෂ්ටිය කියන එක හරි වැදගත්. මේ අපි නොයි කියන්නේ පූජාවලී හාමුදුරුවෝ දඹදෙණි යුගයේ 13 වෙනි සියවසේ අපූර්වට කියනවා මිත්‍යා දෘෂ්ටික ගත්ත රජවරුන්ගේ වංශ පරම්පරා පිහිටන්නේ නැහැ කියලා. එහෙම පිහිටලත් නැහැ, මතු පිහිටන්නෙත් නැහැ. එසේහෙන් මේ ලක්දිව සම්‍යක් දෘෂ්ටිගත් රජුන්ටම සීහෙන හේයින් උන්ගේ කුල ප්‍රවේණිය පවතින්නේද ඒකාන්තමය. ඒකයි බලන්න පැරකුම්බා පරපුර අපේ රටේ කෝට්ටේ යුගයේ දක්වාම එනවා. පොළොන්නරුවෙන් පටන් ගන්න මහ පැරකුම්බාවන්ගේ ඒ පරපුර එලෙසම එහාට මෙහාට වෙමින් ඒ නාමය ලංකාවේ අරගෙන කොයි තරම් කාලයක් අවුරුදු 300ක් පාලනය කළා. ඔවුන් කවදාවත් රටට හානි කළේ නැහැ. පැරකුම්බා මහ පැරකුම්බාව අපේ අදත් අපේ හිස් මුදුනෙන් පිළිගන්න උපහාර ලබන මහා ශ්‍රේෂ්ඨ රජෙක් අපේ හදවත් තුලින් කවදාවත් ඉවත් වෙන්නේ නැහැ. දෙවන පැරකුම්බාව අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. දඹදෙණි යුගයේ මේ පොත ලිව්වේ දෙවන පැරකුම්බා සමයේ. ඒ දෙවන පැරකුම්බාවන් තමයි මේ රටේ හිටිය අති ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවන්ත පාලකයා බවට පත් වෙන්නේ. එතකොට සිව්වන පැරකුම්බා කුරුණෑගල යුගයේදී බලන්න ජාතක පොත ලියන්නේ ඒ වගේ උතුම් මහරජෙක් හිටපු කාලේ. කෝට්ටේ යුගයේදී බලන්න 6 වෙනි පැරකුම්බා අපිට සංදේශ සාහිත්‍යයක් පවා බිහි වෙන්නේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ බිහි වෙන්නේ 6 වෙනි පැරකුම්බා කාලේ. සුනෙත්‍රා දේවි පිරිවෙන බිහි වෙන්නේ 6 වෙනි පැරකුම්බාවන් නිසා. එතකොට මේ වගේ බලන්න කවදාවත් රටට විනකල නොකල, රටට හානියක් නොකල, රටට ආදරය කළ ඒ මිනිස්සු සදාතනිකව අපේ රටේ අමරණීය මිනිසුන් හැටියට ජීවත් වෙනවා කියලා අපි කියන්නේ පූජාවලී හාමුදුරුවන්ගේ මේ අදහස් අනුව. මේ කාරණයෙන් ලංකාධිපති රජුන් විසින් බුදුන් කෙරෙහි ස්වභාව වූ ආදර බහුමානයෙන් ශාසන ප්‍රතිෂ්ඨාවෙහි අප්‍රමාදව ආඥා චක්‍රය හා ධර්ම චක්‍රය රක්ෂා කොට රාජ්‍ය කොට කුල ප්‍රවේණිය රක්ෂා කළ යුතු. මට මතක් වෙන්නේ පින්වත්නි, දැන් මේ 127 වෙනි දහම් දෙසුමනේ. පළවෙනි දහම් දෙසුම කරනකොට මම මේ පොත ගැන ඔබට කිව්වා ආපසු අපිට මතකයට යන්න පුළුවන් නම් බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ මේ පොත ලියා තබන්නේ කවර අරමුණක් වෙනුවෙන්ද කියලා අරමුණු රාශියක් මේ පොතේ ආරම්භයේ කියලා තියෙනවා. එයින් එකක් තමයි කාර්ය බහුල රජවරුන්ට, රාජ මහේශිකාවන්ට, මැති ඇමතිවරුන්ට, අවිවේකව සිටින රාජ්‍යපාලකයන්ට මේ කෘතිය කියවා ධර්ම ඥානය ලබා
රටවල් පාලනය කළ යුතු පිළිවෙල අවබෝධය ඇති කර ගැනීම උදෙසා මේ පොත ලියා තබනවා කියලා. ඒ කාරණාව අපි තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ මං හිතන්නේ. බලන්න උන්වහන්සේ තුල තිබිච්ච ඒ අරමුණු මොන තරම් වටිනවද? හරියට අනාගතය පිළිබඳව නිමිති කියන්නෙක් වගේ අනාගතය පිළිබඳව තොරතුරු රැගෙන එන කෙනෙක් වගේ අනාගතය දැකලා මේ අනාගතයේ මිත්‍යා දෘෂ්ටික පාලකයෝ බිහි වෙන්න පුළුවන්. රජවරු බිහි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඒ අයට ඒ රට රැකගන්න, රට පාලනය කරන්න, ඒ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් මිදලා තමන්ගේ කුල පරම්පරාවන් ස්ථාපනය කරන්න අවශ්‍ය ධර්ම ඥානය ලබා ගන්න පූජාවලිය කියවන්න කියලා තමයි මේ අනුව පූජාවලි හාමුදුරුවෝ අපට ලියා කියා තිබෙන්නේ. දැන් පින්වත්නි, එතෙන් සිට ඔය විග්‍රහය එක ඡේදයකින් ඉදිරිපත් කරන අපේ අතිවරයාණන් වහන්සේ ඉන් අනතුරුව ගෞතම බුදුහිමියන්ට පෙර පහළ වූ කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝණාගමන බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, දැන් හුඟක් ඈතට ගෙනියන්නේ නැතුව උන්වහන්සේ බුදුවරු තිදෙනෙක් උපුටා ගන්නවා, නිදසුනට ගන්නවා. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වී මේ රට එදා මෙවැනි උතුම් ධර්මද්වීපයක් තෙරුවන්ගේ භාණ්ඩාගාරයක් බවට පත්වෙන්නට පෙරාතුවත් අපේ ඉතිහාසය බුදුවරුන්ගේ ඉතිහාසයක්. බුදුවරුන්ගේ ඉතිහාසයක්. එතකොට අපිට බුදුවරු තිදෙනෙකුගේ තොරතුරු ඉදිරිපත් කරනවා. එතකොට අපිට හිතාගන්න පුළුවන් ඊටත් ඈත එහෙමනම් අපි බුදුවරු 28ක් ගැන කතා කරනවා. එතකොට ඔය 8 බුදුවරුන්ගේම ප්‍රතිපදාව මෙසේ විය හැකි නොවේද කියලා කල්පනා කරන්න පුළුවන්. ඒ නිසා අපි බලමු කාල වේලාව අනුව මේ බුදුවරු තිදෙනාගේ ලංකාව හා තවතුණු සම්බන්ධතා මොනවද කියලා. పూర్වෙහි වූ සෙසු බුදුන් තබා මෙම කප පළමුව. එතකොට අපේ පූජාවලි හාමුදුරුවන්ට මේ බුදුවරු තිදෙනා තෝරා ගැනීමට හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ කල්පය අප ජීවත් වෙන භද්‍ර කල්පය කියලා අපි කියන්නේ. මේ භද්‍ර කල්පයේ පහළ වුණු බුදුවරු 4 දෙනා. අනාගතයේ මෛත්‍රී බුදුහාමුදුරුවොත් පහළ වුණාම මේ කල්පය අවසන් වෙනවා. ඒ නිසා උන්වහන්සේ කතුවරයාණන් වහන්සේ භද්‍ර කල්පයේ පහළ වූ බුදුවරු 4 දෙනා තමයි මේ ගන්න. ඒ අනුව එහි පළවෙනි බුදුවරයා වන්නේ කකුසඳ බුදුහාමුදුරුවෝ. බලන්න, කකුසඳ බුදුන් සමයෙහි මේ ද්වීපය ඕජ ද්වීප නම්. ඕජ ද්වීප. එතකොට ලංකා කියන්නේ අද ගෞතම බුදුන්ගේ සමය තමයි ලංකා වෙන්නේ. මේ එක එක කාලේ අපේ රට හඳුන්වපු නම්. එතකොට මෙහෙම නම් රාශියක් අපේ මානව විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා. එයින් එකක් තමයි ඕජ ද්වීප. කකුසඳ බුදුහාමුදුරුවන්ගේ සමයේ ලංකාවේ නම ඕජ ද්වීප. අනුරාධපුරය අභයපුර. කකුසඳ බුදුහාමුදුරුවන්ගේ සමයේ ලංකාව ඕජ ද්වීප. එදා ප්‍රධාන නගරය අභයපුර. රජ්ජුරුවොත් අභය. මහමෙවුනා උයන මහා තීර්ථ වනය. මහා තීර්ථය. එතකොට බලන්න ඒ අර පසුකාලීනව මේවා සහ ඒ ඉතිහාසයට සම්බන්ධ වෙන හැටි. උයනට නැගෙනහිර නුවර විය. පියල් කුළු නම් වූ මිහින්තලාගල දේවකූට නම්. මිහින්තලාව හැඳින්වෙලා තියෙන්නේ දේවකූට කියලා. එකල ඒ අභයපුරය ආදී වූ ජනගහණයෙන් සමෘද්ධ වූ මේ ද්වීපය මුළුල්ලෙහි ජ්වර රෝගයකින් මර වශයෙන් වැද. ඔන්න ඒ කාලේ
අපේ රටේ ජොර රෝගයක් ඇති වෙලා මිනිස්සු මැරෙන්න පටන් ගත්තලු. ජොර කියන්නේ උණ රෝගයක් ඇති වෙලා බලන්න මේ උණ මනුෂ්‍යයා විනාශ කරන්න කොහෙන් හරි එන ලෙඩක්. කොයි කාලෙත් ආපු ලෙඩක්. අදත් එහෙමයි. ඉතින් ඒක නිසා නොයෙක් නම් වලින් මේ උණ අපට එනවා වර්තමානෙත් අපි දන්නවා. එතකොට උණ රෝගයක් ඇවිල්ලා මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. ඒ කාලේ කකුසඳ බුදුහාමුදුරුවෝ විශාලා මහනුවර අප බුදුන් සමයෙහි විශාලා මහනුවර සේම. අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ සමයේ විශාලා මහනුවරට උනා වගේ තමයි ලංකාවට උනේ. එතකොට මතක තියාගන්න ඔය කොවිඩ් වලින් මිනිස්සු මැරුණා. අපි ඉන්දියාවේ අදත් විශාලා මහනුවර දැක්කම ඇත කාලේ. අද නම් ඔවුන් ස්වයං පෝෂිත වෙලා යාන්තම් අපි ජීවත් කරවනවාද? නමුත් ඔන්න ලංකාව ගැන සොයාගෙන යනකොට මතක තියාගන්න ඔය විශාලා මහනුවරක් හැටියට අතීත කාලෙත් වෙලා තියෙනවා. විශාලා මහනුවර සංකල්පය ගත්තාම හිතාගන්න. බුදුගුණ අලංකාර එහෙම තියෙන පිනේ දොර මිනිය හැම තැනම මර හඬ මල බෙර ඒවා සකල සත්වයෝම මියන්ට පටන් ගත්තා. හැම දෙනාම මේ ජොර රෝගයෙන් මැරෙන්න පටන් ගත්තා. බෙහෙතක් හේතක් හොයාගන්න බැරි වුණා. යක්ෂයෝ බුද්ධානුභාවයෙන් යක්ෂෝ ද්වීපයට වැද්ද නොහි මිනී කුණප ගන්ධයන් බලබලා පුලපුලා මුහුදු පිට සිසාරාසි. අර මැරෙන මිනිස්සුන්ගේ මලකුණු කන්නාපු යක්ෂයෝ කකුසඳ බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඒ බුද්ධානුභාවය පතුරවලා ඒ වෙලාවේ එක යකෙකුටවත් ඇවිල්ලා මේ මිනී කන්න දුන්නේ නෑලු. යක්ෂයෝ රටවටේ මුහුදයිනට වෙලා බලන් හිටියලු මේ මිනී කන්නට රටට ඇතුළු වෙන්නට නොහැකිව. හරි ලස්සන සංකල්ප මට නම් මැවෙන්නේ. කවර විදිහේ යක්ෂයෝද එදා හිටියේ? රට බේර ගන්න ආපු යක්ෂයෝද? රට අල්ල ගන්න ආපු යක්ෂයෝද? උදව් කරන්න ආපු යක්ෂයෝද? කොහොම හරි හිටියා. ඒ කාලේ කකුසඳ බුදුහු නොමද වූ මේ ඔජද්වීප වාසීන්ගේ පිං මද වූ බව දැන. ආන්න ඒකයි කියන්නේ පිං කරන්න කියලා. හැම වෙලේම කියන්නේ පින නම් නොපමාවම කරගන්නේ කියලා ලොවැඩ සංගරා කවිය කිව්වනේ. පිනමයි අපි කරගන්න ඕනේ. දැන් මේක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මං හිතනවා අපේ බුදුහාමුදුරන්ගේ ධර්මය පිළිබඳව කල්පනා කරනව නම් ජීවිතේ අපිට දස පුණ්‍ය ක්‍රියාවල් වගේ දේවල් පවා කියලා දුන්නේ එදිනෙදා ජීවිතේ. මේ අමුතුවෙන් ප්‍රතිපදාවන් වලට යන්න ඕනේ නැහැ. gedara dore වැඩ ටික කරනකොට පිං පුරව ගන්න. දස පුණ්‍ය ක්‍රියාවන් කියලා දුන්නේ. ඒ බුදුවරු දන්න නිසා තමයි පිං මද වූ සත්වයෝ ඉන්නකොට රටවල් වලට අත්වෙන ඉරණම බුදුවරු දන්න නිසා. පිං කරගන්න කියලා කියනවා. ඒ නිසා පිං මද වූ බව දැන උපං මහා කරුණා ඇතිව 40,000ක් ආර්ය ගණයා පිරිවරාගෙන එකෙනෙහිම ආකාශයෙන් වැඩ. තරු පිරිවරා සඳක්ෂේ දේව කූටයට බැස සවනක් රසින් දසදික් බබළුවා මේ ඔජ ද්වීපයෙහි සියලු මනුෂ්‍යෝම මා දකිත්වයි මා දුටු කෙනෙහිම සියලු රෝග අන්තර්ධාන වේවයි නිදුක්ව ඇසිල්ලකින් අවුත් මා පිරිවරා සිටිත්වයි අධිෂ්ඨාන කළසේක. හරිම අපූරුයි. මේ බිම බුද්ධ භූමියක් කියලා කියන්නේ නිකං නොවෙයි. නිකමට කටකහනවට කියනව නොවෙයි. ගෝල්ෆේස් අරගල භූමියේ ඉන්න මිත්‍යා දෘෂ්ටිකයෝ මේ දහමට සමහර අය, හැමෝම නෙමෙයි, මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒ අය දන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටියෙන් වැටෙන තැන කෑ ගහලා කියන්නේ මේ ධර්මයට, ශාසනයට, බුදුන්ට අපහාස කරනවා. දැන් බුදුන්ගේ රස්තියාදු කියලා පොත් ලියලා ඒව ගහලා හෙට අනිද්දා මහ උළු ගෙදර ලගින්නත් සමහර කෙනෙකුට සිද්ධ වෙනවා. දැන් පින්වත්නි බලන්න මේ මිනිස්සු දන්නේ නැහැ අපේ රට
ඒ අතීත ඉතිහාසයේ දුෂ්කර තත්වයට පත් වුණාම ඒක බේරගන්න කිසිවෙකු ඉඳලා නැහැ. බුදුවරුමයි අපේ රටට ආශිර්වාදය කළා තියෙන්නේ. බුදුවරුමයි අපේ රට බේරගෙන තියෙන්නේ. බුදුවරුමයි අපේ රට සුවපත් කළා තියෙන්නේ. වර්තමාන පාලකයන් මේවා නොදැනීම අභාග්‍යයක්. අර්බුදයට විසඳුම් හොයන්න හොඳටම මග තියෙද්දී ඒ මග හැරදමා තවමත් මේ බීරන් සේ අන්දයන් සේ සමහර විට හැසිරීම කොයිතරම් අවාසනාවන්තද. ඒකයි මේ පූජාවලිය යාවත් කාලීන කරන්න ඕනි කියලා කියන්නේ. මේවා අපි නැවත නැවත විමසා බැලිය යුත්තේ ඒ අතීත බුදුවරු අපිට කරපු අපි කෙරෙහි දක්වපු අනුකම්පාව බලන්න. අපි කෙරෙහි දක්වපු කරුණාව බලන්න. විශාලා මහනුවර වගේ රටක් බවට එදා පත්වෙච්ච වෙලාවේ යක්ෂයෝ ඇවිල්ලා මේ මිනී කන්නට රට ඇතුළට එන්න බැරුව මූදාහින දිකට වෙලා ලක්ෂ ගණන් යක්ෂයන් බලා සිටි වෙලාවේ අප කෙරෙහි කරුණාවෙන් එදත් මිහින්තලාවට වැඩම කළේ බුදුවරයෙක්. ඒ බුදුන් වහන්සේ කකුසඳ බුදුහාමුදුරුවෝ. කකුසඳ බුදුහාමුදුරුවෝ මේ මිහින්තලාවට නැතහොත් දේව කූටේට වැඩම කළේ තනිවම නොවේ. 40,000ක් ආර්යයන් වහන්සේලා සමග 40,000ක් එහෙම ඇවිල්ලා අදිෂ්ඨානයක් කළාලු මේ රෝග පීඩාවට පත් වෙලා සිටින සියලු දෙනා මා දකිත්වයි කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාවට අනුව සියලු දෙනාම ඒ දෙසට ඇස් යොමන විට තමන්ට බුදු කෙනෙක් දකින්න ලැබුණා. බුදු කෙනෙක් දකින්න ලැබුණා. එතකොට බලන්න ඒ බුදු කෙනෙක් දුටුවහාම ඒ සියලු රෝග අන්තර්දාන වුණා. ඇසිල්ලකින් තමන් වහන්සේ පිරිවරාගෙන සියලු දෙනාම ඒ රටේ කවර තැනක හිටියත් බුදුන් පිරිවරාගෙන සිටි බව පූජාවලී හාමුදුරුවෝ සඳහන් කළා. බලන්න එකෙනෙහි ඒ අදිෂ්ඨාන චිත්තය හා සමග ගුවන් සඳ දක්නා උන්සේ උපමාවකිනුත් කියනවා. බුදුරජාණන් වහන්සේ කකුසඳ බුදුහාමුදුරුවෝ ඒ අදිෂ්ඨානය කළහම එදා ඒ මිහින්තලා හෙවත් දේවකූට පර්වතයේ ඉඳගෙන තමන් ඉන්න තැන්වල ඉඳගෙන බුදුන් දැක්කේ කොහොමද කියලා කියනවා. හරියට අහසේ සඳ දකින්නාසේ. අපි ඇමරිකාවට ගියත් ඔය හඳ එලෙසම දකිනවා. රුසියාවට ගියත් දකිනවා. මැද පෙරදිග ගියත් ඔය හඳ ඔය අහසේ ඔය විදියටම දකිනවා. ඒ නිදසුනම කොයිතරම් ලස්සනද පූජාවලී යතිවරයන්ගේ. එහෙම වෙලා සියලු දෙනාම බුදුන් දකිනවා. ඉන්පස්සේ ජොර රෝග අන්තර්ධානව අර උණ රෝගය නැති වෙලා ගියා. බුදුගුණ මහිමයට ඒ ශක්තිතාව තිබෙනවා. ඒක දන්නේ බුදුගුණ දන්නා අය පමණයි. බුදුගුණ නොදන්නා අයට කවදාවත් ඒක වැටහෙන්නේ නැහැ. බුදුගුණ දන්නෝ මේ අසිරියද දන්නෝ. දැන් බලන්න ඉන්පස්සේ ගමක් මැද ශාලාවකට රැස්වන්න උන්සේ. හරියට ගමක ශාලාවකට බුදුහාමුදුරුවෝ වැඩියා වගේ. එතෙන්ට රැස්වුණු මහසෙනග වගේ පර්වතය සිසාරා රැස්වුණා. එකෙනෙහි රජ යුව රජ මහ ඇමතියෝ බුදුන් වැඳ මහත් වූ උත්සවයෙන් මහා තීර්ථ වන උයනට පවරාගෙන ගොස් අලංකෘත වූ මණ්ඩපයක් නිමවා අනගි වූ බුද්ධාසනයක් හා 40,000ක් ආසන නිමවා මහත් වූ පූජාවෙන් උයන බුදුන්ට පිළිගැන්වූහ. දෙවන පෑතිස් රජතුමා කළ ටිකම එදා හිටිය රජවරු කළ බව නේද මේ කියන්නේ. ඒ හිටිය රජවරු, යුව රජවරු, මැති ඇමතිවරු බුදුන් වැඳලා ඔවුන් මේ නගරයට වැඩම කරලා ඒ නගරය බුදුන්ට පූජා කළා. බුද්ධාසන හදලා, ආසන හදලා
මේ සියලුම පුද පූජාවන් සිද්ධ කළා. එකෙනෙහි මහපොළොව ගුගුරා පැනනැගී සියලු උයනෙහි ගස් මුල පටන් අග දක්වා අකාල කුසුමයෙන් සැදී සිටගත ආශ්චර්ය සොබා දහම එදා මේ අසිරියෙන් කුල්මත් වූ අයුරු තමයි කතාකරුවාගේ ඒ අවධානය. හැම ගහකම මල් පිපුණලු. ගස්වැල් පවා මේ මලානික බවින් ප්‍රබෝධවත් වුණාලු. වැසි වරුෂා දස දෙස වැටෙන්ට පටන්ගත්තලු. රට සුවපත් වුණා කියන එක තමයි කතාකරුවා මේ කියන්නේ. මේ පෙළහරෙහි පහන් සත්වයෝ පැහැදුණු මිනිස්සු මහත් වූ පූජාවෙන් බුදු පාමොක් මහසඟ පිරිසට චතුමදුරදාන වළඳවා බෝග පමණින් ගන්ධ පුෂ්පාදීන් බුදුන් පුදා එකත් පස්ස හුන්හ එකෙනෙහි බුදු බණවදාරා 40,000ක් ප්‍රාණීන් සසරින් මුදා එතන දිවා විහාර කොට සවස මහබෝ මළුවට වැඩ මොහොතක් ධාන සුවයෙන් වැඩ හිඳ නැගී පූර්ව බුද්ධ චරිතය කෙරෙමි සිතා දක්ෂිණසී හස්තය බෝමැඩ දිසාවට දිගුකොට මාගේ ශාසනයෙහි ඉර්දිවන්ත භික්ෂුණීන් කෙරෙහි අග්‍ර වූ රුචිනන්දානම් ශ්‍රාවිකා මාගේ ශ්‍රී මහා බෝධියෙහි දක්ෂිණ ශාඛාව ගෙනවුත් මෙතැන්හි පෙනේව අධිෂ්ඨාන කළා. කොච්චර ලස්සනද අපි වර්තමාන ඉතිහාසය දන්න අපට යටපත් වෙලා තිබිච්ච මේ අතීත කතාව. මේවා මවාගත්ත මනක් කල්පිත දේවල් නොවෙයි. මේ තමයි අපේ යටවුණු ඉතිහාසය. මේ තමයි අපි නොදන්න ඉතිහාසය. කකුසඳ බුදුහාමුදුරුවෝ රට සුවපත් කොට එතනින් ආපසු ගියේ නෑ. මේ රට සැබවින්ම එදා ධර්ම භාණ්ඩාගාරයක් කරන්න අවශ්‍ය කටයුතු යෙදුවා. තමන් බුදුවුණු බෝධිය දෙසට ඒ අවධානය යොමුකොට දක්ෂිණ හස්තය ශ්‍රී මහා බෝධිය දෙසට දිගු කළා. රුචිනන්දා කියන 이르දිමත් භික්ෂුණියට ආරාධනා කළා ඒ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ගෙනල්ලා මෙහි තැන්පත් කරන්න කියලා. එකෙනෙහි ශ්‍රාවිකාවන් වහන්සේ බුදුන් සිතූ සිත දැන කේමවතී නම් නුවර කේමවතී නම් රජහු ලවා බලන්න ධර්මාශෝක තමයි ඒ අතීතේ මේ වගේම කේමවතී නම් රජහු ලවා සිරියල් රේඛා දෙවා තෙමේම ස්වච්ඡින්නව ආකාශයට පැන නැගී දක්ෂිණ ශාඛාව රන්තලියෙන්ගෙන මහත් වූ දිව්‍ය පූජාවෙන් 500ක් භික්ෂුණීන් හා එතකොට මේ රුචිනන්දා නම් වූ ඒ මහත් 이르දිමත් මහතෙරණිය එදා ඒ බෝධියෙහි දක්ෂිණ ශාඛාව රැගෙන 500ක් භික්ෂුණීන් සමග ලංකාවට පැමිණිලා මේ ද්වීපයට ඉසුරු වූ පින්වත් රජුන්ගේ සිරිතක් කරවයි බෝධි ප්‍රතිෂ්ඨාව කරවා මේ බෝධියේ ශාඛාව රෝපණය කරලා ඊට පස්සේ ලෝවා මහාපා තන්නි වැඩහිඳ ධර්ම දේශනා කොට 20000ක් ප්‍රාණීන් සසරින් මුදා එයින් වැඩ තූපාරාමයට ගිහිල්ලා එතනත් දහම් දෙසලා රුචිනන්දා ශ්‍රාවිකාවන් හා 500ක් භික්ෂුණීන් මහාදේවනං මහතෙරුන් වහන්සේ හා 10,000ක් භික්ෂූන් මේ ද්වීපෙහිම රඳවා එතකොට බුදුරජාණන් වහන්සේ අන්න ඒ විදියට තමයි බුද්ධෝත්පාදය කාලේ මේ දේශය මේ රට සුවපත් කරලා ආරක්ෂා කරලා ස්ථාපනය කරලා තමන්ගේ ධර්මයේ භාණ්ඩාගාරයක් බවට පත් කළ අයුරු. එතකොට දැන් ඒ බුදු රජාණන් වහන්සේගෙන් පස්සේ ලෝකෙ පහළ වෙන්නේ කොණාගමන බුදුහාමුදුරුවෝ. ඒ කොණාගමන බුදුහාමුදුරුවන්ගේ සමයේ මේ රට හැඳින්නුවේ වරදීප නමින්. වරදීප. මහමෙවුනා උයන අනෝම වනය. අනුරාධපුරය වඩ්ඩමානක පුරය. සමිද්ධි කියන රජෙක් එකල රජ කළා.
සමනල කන්ද දෙවන කූටය නම් වුණා. එකල අපට උනේ වැසි නැතිව බැමිණිටිය ආසායක් ආවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් පත් වුණා. අන්න ඒ වෙලාවේ තමයි මේ අපේ කොණාගමන බුදුරජාණන් වහන්සේ මහා අනෝම කියන උයනට වැඩම කරලා වැසි වර්ෂා රටට වහින්නට අවශ්‍ය වටපිටාව හදලා තමන්ගේ බෝධියේ උදුම්බරා බෝධියේ දක්ෂිණ ශාඛාව කනකදත්තා නම් ශ්‍රාවිකාවන් වහන්සේ සමග 500ක් භික්ෂුණීන් ගෙන්වලා ස්ථාපනය කරලා මේ රට සුවපත් කළ බව සඳහන් වෙන්නේ. ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ රට මණ්ඩදීප නම් වුණා. ඕජද්වීප, වරද්වීප, මණ්ඩද්වීප. මහමෙවුනා උයන මහාසාර උයන වුණා. අනුරාධපුරය විශාලාපුරය වුණා. රජ්ජුරුවෝ ජයන්ත නම් රජෙක් වුණා. සුමනකූටය නැත්නම් සමනල කන්ද ගුහකූට නම් වුණා. ඒ කාලේ මේ රට අර විදියටම යුද්ධයක් ඇවිල්ලා මහා යුද්ධයකින් විනාශ වෙලා යනකොට එය දැකපු අපේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ලංකාවට පැමිණිලා මේ රට සුවපත් කළා. ශ්‍රී මහා බෝධියේහි ශාඛාව ලංකාවට වැඩම කරලා සුධර්මා නම් භික්ෂුණිය හරහා එය අනුරාධපුරේ රෝපණය කළ මේ රට සුවපත් කළා. එතකොට බලන්න අතීතයේ අපේ ඉතිහාසය හැමදාම රට වෙනසුණු කල්ලි බුදුවරුමයි මේ රට සුවපත් කරලා තියෙන්නේ. ඒක අපි හඬ නගා අද දවසේ කියන්නේ මේ දුෂ්කර සමයේ වෙන මගක් අපට නෑ. මේ මග හැර මිත්‍යා දෘෂ්ටිකයෝ කවරදෑ කිව්වත් ඔවුන් මිත්‍යා දෘෂ්ටික වී තමන්ගේ මග හදා ගනීවි. සම්මා දිට්ඨිකයෝ එකතු වෙලා බුදුමග පෙරටගෙන රට හදාගන්න මේ වෙලාවේ හැමෝම අදිෂ්ඨාන කරගත යුතුය යන්න තමයි අපගේ ප්‍රාර්ථනාව විය යුත්තේ. ඒ නිසා මේ වෙලාවේ කාලය ඉක්ම ගිය නිසා දහම් දෙසුම සමාප්ත කරන්නට වෙලාව ඇවිල්ලා තිබෙනවා. අසන්න ගීතය මිහින්තලාවයි දහම් අමාවයි යනුවෙන් අපි අහපු සම්භාව්‍ය ගීතය අසන්නට ඔබට ආරාධනා කරනවා. මොකද හැමදාම මිහින්තලාව තමයි අපිට ඉතිහාසයේ පුරාම බුදුරුන්ගේ සෙවන බවට පත් වෙලා තිබෙන්නේ. දායකත්වය ගැන ක්‍රියා කරනවා කලින්ද සඳහන් කළාසේම කොළඹට මාතාපාර මැනින් ටවුන් මහල් නිවාස A6 නිවසේ ප්‍රේමානන්දසේන මහත්මිය. එතුමියගේ අරමුණ අද දින ජන්මදිනය යෙදුණු මෙවර අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පියුම් නදී නන්දසේන මිනිපිරියට සුබ උපන්දිනයක් වේවා. විශිෂ්ට සාමාර්ථ සහිතව විභාගය සමත් වෙන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. බිනුල රන්දිල විනුජ නන්දසේන මුණුපුරන්ගේද අධ්‍යාපන කටයුතු සඵල සාර්ථක වේවා. චිත්‍රා නන්දසේන, ප්‍රදීප් නන්දසේන, මේනක කල්දේරා, ප්‍රියංකා සෙනවි වික්‍රම යන දරුවන්ට නිදුක් නිරෝගී සුවය වේවා. රෝගාතුරව සිටින නයනා ප්‍රියන්ති සොහොයුරියට ඉක්මන් සොය සැලසේවා කියන ප්‍රාර්ථනාවන් තබාගෙන තිබෙනවා. විශේෂයෙන් මෙතුමිය බොහොම ආදරෙන් මේ දරුමුණුපුරන්ට මේ ප්‍රාර්ථනාවන් සිදු කරන්නේ. ඒ නිසාම අපි අද දවසේ ජන්මදිනයේ යෙදෙන එමෙන්ම මේ දිනවල සාමාන්‍ය පෙළ විභාගය. ඒ නිසා පියුම් දී නන්දසේන මිනිපිරියට අපි විශේෂයෙන් අද දවසේ මේ ධර්මාශීර්වාදය තුලින් සුබ වාසනාවන්තම උපන්දිනයක් වේවා. ඒ දියණියගේ විභාග කටයුතු හොඳින් මනමින් සිද්ධ කරගෙන වාසනාවන්ත සාමාර්ථ සලසා ගන්නට හේතු වේවා. උසස් අධ්‍යාපන කටයුතු සියල්ල හොඳින් සිද්ධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා. අනිත් දරුවන්ටත්
එලෙසම ඒ අධ්‍යයන කටයුතු විභාග කටයුතු මැනවින් කරගන්නට භාග්‍ය උදා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එච්.ඒ. නන්දසේන ස්වාමියා ඇතුළු මිය පරලෝ සපත් වූ මව්පියන් සහ සියලු සංසාරගත ඥාතීන්ට මේ පින් හිමි වේවා. ඒ අය නිවනින් සැනසේවා. ඒ වගේම කොළඹාට මාතාපාර මැනින් ටවුන් මහල් නිවාසවල ඒ 6 නිවසේ පදිංචි ප්‍රේමානන්ද සේන මෑණියන්ටත් අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ආයුරාරෝග්‍ය ආදී සැප සම්පත් ලැබිලා මේ දූ දරුවන් සමග යෙහෙන් වසන්නට ඔබතුමියටත් මේ පින් හේතු වාසනා වේවා. රත්නපුර කොස්පැලවින්න 13-17 නිවසේ එම්.එච්. කුසුමාවතී මහත්මියගේ අරමුණ නමින් මියගිය දෙපාර්ශ්වයේම දෙමාපියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දියණියට විශිෂ්ට සාමාර්ථ සහිතව විභාගය සමත් වෙන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. ආදරණීය ස්වාමිපුරුෂයා වන පත්මසිරි මහත්මයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සුජීවත්ව වෙසෙන දරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ හැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සැලසේවා. විශේෂ ප්‍රාර්ථනාව හැටියට තබා ගන්න විභාගයට පෙනී සිටින ආදරණීය දියණියට අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. යහපත් මානසිකත්වයකින් විභාග කටයුතු කරගෙන උසස් සාමාර්ථයක් ලබා ගන්නට මේ පින් හේතු වාසනා වේවා. ඒ මිය පරලෝ සැපත් වූ හැම දෙනාටම මේ පින් සැලසේවා. පත්මසිරි ස්වාමි පුරුෂයාණන්ටත් දිගාසිරි සැලසේවා. හැම දෙනාටම සෙත් වේවා ආශිර්වාද වේවා. රත්නපුර කොස්පැලවින්න 13-17 නිවසේ එම්.එච්. කුසුමාවතී මහත්මියට නිදුක් නිරෝගී සුවය චිරජීවනය වේවා. ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.